ප්‍රශංසා වේවා ස්වාමිනී. හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනේ මම අද දවසේ කතා කරන්න යනවා ස්වර්ගීක ආශිර්වාද ගැන. ස්වර්ගීක ආශිර්වාද කියලා කියනවා. ආත්මික ආශිර්වාද කියලා කියනවා. දෙවියන් වහන්සේ අපිට ආත්මිකව ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ අපිට බාහිරව ආශිර්වාද කරනවා. ඉතින් අපි අද දවසේ මේ ස්වර්ගික තලයේ තිබෙනා වූ ආශිර්වාද අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙන උරුමේ ඒ අයිතිවාසිකම ගැන මම ඔබ සමග කතා කරනවා. මොකද සුද්ධ ලියවිල්ල කියනවා නුඹගේ ආත්මය සඵල වෙන්නක් මෙන් නුඹ සියල්ලෙහිදී සඵලවත් වෙන පිණිසද සුවසේ සිටින පිණිසද යෝහන් තුමා යාඥා කරනවා. එනිසා අපි අද දවසේ අපි එපීස පොතට හැරෙන්න යනවා. එපීස පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයයි 4 වෙනි පදයයි. අපි හැරෙමු එපීස 3 4 කියන පද දෙකට පළවෙනි පරිච්ඡේදයේ. මිදීමේ සදාකාල අදහස ගැන ස්තුති දීම. අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ආමේන්. දැන් මෙතන අපට දකින්න ලැබෙනවා අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසාව ගෞරවය දෙවියන් වහන්සේට පුද කරන අතර මේ ස්ථානයේ කියනවා මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම මොනවද කියන්නේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ අපිව තෝරගත්තා. දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. මොනවද කියන්නේ ලෝකේ මවන්න ප්‍රථම ලෝකේ මවන්න ප්‍රථමයෙන් උන්වහන්සේ අපිව ශුද්ධව නොකැලැල්ව පවිත්‍රව සිටින පිණිස නේද නොකැලැල්ව සිටින පිණිස ශුද්ධව සිටින පිණිස ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ඊළඟට කියනවා උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද. මොනවාද කියන්නේ? ස්වර්ගීය ස්ථානවල තිබෙන ආත්මික ආශිර්වාද. මොනවාද? ස්වර්ගීය ස්ථානවල තිබෙන ආත්මික ආශිර්වාද. ඒ ඉතාම වැදගත් අපිට. අපි ඉවල්ලන්න ඕන අපි ආස වෙන්න ඕන මේ ස්වර්ගික තලයේ ආශිර්වාද මොනවද? ස්වර්ගික තලයේ අපිට තිබෙන උරුමය කුමක්ද? අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ පොළවේ අපිට මොනවද තියෙන්නේ? පොළවේ අපිට මොනවද හම්බෙන්නේ? පොළවේ අපිට මොනවද හිමි වෙන්නේ? කොහොමද අපි ආශිර්වාද පොළවේ දේවල් ලබා ගන්නෙ කියන වෙහෙස තමයි බොහෝ මිනිස්යන්ට තිබෙන්නේ. අපි දන්නවා අපි දෙවියන් වහන්සේ වෙතට එනකොට යේසුස් වහන්සේව පිළිගන්න තැනට එනකොට අපිට එන්න හේතුව උනේ ප්‍රධාන කොට මේ භූමික ප්‍රශ්නයක්. ප්‍රශ්න කාරණා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනකින් එකකින් තමයි අපි දෙවියන් වහන්සේ වෙතට ආවේ. මොකද්ද පළවෙනි එක? එක්ක සෞඛ්‍යමය ප්‍රශ්නයක්. එහෙම නැත්නම් පෞල් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්නයක්. දන්නවද? දැන් අපි මෙන්න මේ ප්‍රධාන කරුණු තුනකට දැන් ඒ ඇතුලේ ඔබගේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේ වෙතට ආවා වූ මොකක් හරි ප්‍රධාන දෙයක් මේ කොටස් තුන ඇතුලේ තමයි තියෙන්නේ. දැන් මේ කොටස් තුනෙන් එකක ප්‍රශ්නයක් නිසා තමයි බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේ වෙතට හැරුණේ. අපි දකිනවා උන්වහන්සේ වෙතට ආවට පස්සේ උන්වහන්සේ තුලට අපි ආවට පස්සේ කිසි කෙනෙක්ට දෙන්න බැරි මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බැරි උත්තරීතර ආශිර්වාද දෙවියන් වහන්සේ විසින් අපට පිළියෙල කරලා තිබුණා. ඒ තමයි ස්වර්ගික ආශිර්වාද.
ඒ තමයි ආත්මික ආශිර්වාද. ඒ නිසා අපි අද දවසේ බලන්ට යනවා දෙවියන් වහන්සේ අපට දීලා තිබෙන ආත්මික ආශිර්වාද. දැන් මේ ස්ථානයේ අපි දකිනවා මේ ආශිර්වාද වලින් අපි ආශිර්වාද අපිට කරලා තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මේවා අපිට දීලා තිබෙන අපිට තියෙන භුක්ති විඳින්න. ඒ වගේම මේ ආත්මික ආශිර්වාද ඉල්ලලා යාඥා කරද්දී ඒවා ඊටාම ඉක්මනින් දෙවියන් වහන්සේ අපිට දෙනවා. ඇයි දන්නවද? ඒක දේව කැමැත්ත. දේව කැමැත්ත ලෙස ඉල්ලන ඕනම දෙයක් ස්වාමීන් වහන්සේ අපිට දෙනවා. ඒක පියා විසින් කැමති. ඒ නිසා ඔබ ආශා කරන්න ස්වර්ගික දෙයට, ඔබ ආශා කරන්න ආත්මික දෙයට. සමහරට ආත්මික දේ කතා කරන්න පුළුවන්. කෙනෙක් ආත්මික දේ මුඛේ නිතර තියෙන්න පුළුවන්. නමුත් ජීවිතේ වෙනම ජීවත් වෙන කාලේ සමහරට ආත්මික දේවල් නැති ජීවිතයක් අපි බලන්ට යනවා. ඒ තමයි අපට අලුත් ජීවිතයක් දීලා තිබෙනවා. අපිට දීලා තියෙනවා මොකද්ද? අලුත් ජීවිතයක්. ඒ නිසා අපි දකිනවා යේසුස් වහන්සේ කියනවා සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත්. නමුත් මම ආවේ ජීවන දෙන පිණිසත් ජීවනයේ අධික ලෙස දෙන පිණිසත්. ඒක යොහන් 10:10. ඒ නිසා ප්‍රේමවන්තනි අද මේ අලංකාර උදෑසන ඔබ මම নমස්කාර කරන තනන් වහන්සේ ජීවනයේ අධිපතියා. අපි බද්ධ වෙලා ඉන්නේ මේ ජීවනයේ අධිපතියාණන්ටයි. ඒ නිසා අපිට මේ පොළවේ හිමි කරගන්න බැරි කිසිම දෙයකින් ලබා ගන්නට බැරි ජීවනයක් ලබාගෙන සිටිනා වූ සෙනගක් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නා වූ සෙනග. ක්‍රිස්තුස් වහන්සේට බද්ධ වෙච්ච සෙනග. එනිසා ප්‍රේමවන්තනි අද මේ උදෑසන අපි තව තවත් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය තුල අපි ගමන් කරන්නට යුතුයි. අපි ඒ ජීවනයට බද්ධ විය යුතුයි. මක් නිසාද? යේසුස් වහන්සේට බද්ධ වෙච්ච මිනිසයා අපි දකිනවා යේසුස් වහන්සේ ජීවනයේ අධිපතියා. උන්වහන්සේ තුල ජීවනයේ තිබුණා. ඒ ජීවනය මිනිස්යන්ගේ ආලෝකය වූයේය. අද ඔබ මම ආලෝකමත් උනේ මොනව නිසාද? අපේ ජීවිතේ වරක් තිබුණේ අන්ධකාරයේ. අපේ ජීවිතේ වරක් තිබුණේ අඳුරෙන් පිරීලා. අන්ධකාරයෙන් පිරීලා. යේසුස් වහන්සේ නැති මිනිස්යාගේ ජීවිතේට ජීවනය නැහැ. යේසුස් වහන්සේ නැති මිනිස්යාගේ ජීවිතේ වැඩිපුර කතා කරන්නේ භෞතික දේ. භෞතික දේ ඔවුන්ට ඇස් දෙකට පේන දෙයින් තමයි ඔවුන් හැමදේම තීරණය කරන්නේ. ඒක උගත්කමින් වෙන්න පුළුවන්. අධ්‍යාපන ඉහළටම ගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට මේ ජීවනය අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. යේසුස් වහන්සේව තමාගේ ජීවිතයට පිළිගන්නේ නැතුව. නමුත් ඔබ උගත් කෙනෙක් වෙන්න පුළුවන්, පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්, දිලිඳු කෙනෙක් වෙන්න පුළුවන්, සමාජයේ පිළිගන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බද්ධ වුණොත් ඒ ජීවනයේ ආලෝකය ලබන්නට හැකියාව තිබෙන බව සුද්ධ ලියවිල්ලේ සඳහන් කරනවා. ඒ නිසා මේ යේසුස් වහන්සේ ප්‍රකාශ කරන දේ තමයි ඒ ජීවනය මිනිස්යන්ගේ ආලෝකය වූයේය. සැබවින්ම අද උදෑසන අපි ආලෝකයේ ගමන් කරන සෙනග. ආලෝකයේ ගමන් කරන්නා වූ සෙනග. අපිට අපි ගමන් කරන ජීවිතය තුළ මහත් ආලෝකයක් තිබෙනවා. මේ ආලෝකයට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අන්ධකාරයට පුළුවන් කමක් නැහැ ආලෝකය යට කරන්න. අපි දන්නවා අපි මේ ලයිට් නොතිබුණා නම් මේ හෝල් එක අඳුරුයි. අපි දන්නවා මේ බල්බ් එක පත් වෙච්ච ගමන් අඳුර පහ වෙලා යනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයේ තුල සිටීම ඊටම වැදගත්. ඒ නිසා අපට අලුත් ජීවිතයක් අපිට ජීවනයේ ඇති ජීවිතයක් තමයි ක්‍රිස්තුස් වහන්සේ දීලා තිබෙන්නේ. අපි දකිනවා දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියන එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක්ය. පරණ දේ පහව ගිය මෙන්න සියල්ල අලුත් වී තිබේ. අලුත් ජීවිතයක්. ඒ නිසා ප්‍රේමවන්තනි අපි අද උදෑසන ආශිර්වාදලත් වාසනාවන්ත සෙනගක් මක් නිසාද ජීවනයේ ඇති සෙනගක් ජීවනයේ ගලා යනා වූ සෙනගක් අපේ මුඛෙන් ජීවනයේ නික්මෙනවා. අපි ජීවනයේ කතා කරන සෙනග. අයි ජීවනයෙන් පිරීලා අලුත් ජීවිතේ. ඒ නිසා හරියට ක්‍රිස්තුස් වහන්සේට බද්ධ වෙච්ච අයගේ මුඛයෙන් වැරදි දේවල් මරණයේ දේවල් පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. මක් නිසාද
හරියට ජීවනයට බද්ධ වෙන්න. ඒ නිසා අද උදෑසන අවශ්‍ය වෙන්නේ හැම මොහොතකම ක්‍රිස්තුස් වහන්සේට බද්ධ වීමේ ජීවිතයක් ගත කරන්න. ඒ ඕනම කෙනෙකුට ඒ ජීවනයේ නිදහස් වෙන්න යනවා. ඒ ජීවනයේ ආලෝකය අන් අයගේ ජීවිතවලට ගලාගෙන යන්න යනවා. ඒ නිසා අද දවසේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපිට අලුත් ජීවිතයක් ජීවනයේ ඇති ජීවිතයක් දීලා තිබෙන බව ශුද්ධ ලියවිලි සඳහන් කරනවා. දෙවෙනි කාරණාව තමයි දිව්‍යමය සමාදානය අපට උන්වහන්සේ දීලා තිබෙනවා. මොකද්ද? දිව්‍යමය සමාදානය ප්‍රීතිය. දිව්‍යමය සමාදානය සහ ප්‍රීතිය. අපි දකිනවා ශුද්ධ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ අපි 27 වෙනි පදයේ බැලුවොත් අපිට දකින්න ලැබෙන එතන දැන් මම කතා කරන්නේ ඔබට ආත්මික ආශිර්වාද ගැන. මේ ආත්මික ආශිර්වාද වලින් දෙවෙනි කරුණ තමයි දිව්‍යමය සමාදානය සහ ප්‍රීතිය. අපි දකිනවා මෙතන කියනවා නුඹලා වෙත සමාදානය තබා යමි මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැළඹෙන්නටත් බය වෙන්නටත් නොදෙල්ලා. මොනවද කියන්නේ? සමාදානය. මේ සමාදානය මේ ලෝකේ තිබෙනා වූ සමාදානය වගේ නෙවෙයි. අපි දන්නවා මේ ලෝකේ සමාදානය කඩ වෙනවා. මේ දෙවියන් වහන්සේව පිළිගත්තට පස්සේ අපේ අභ්‍යන්තරය තුලට මහත් සමාදානයක් වැగిරිලා තියෙනවා. කී දෙනෙකුට ඒ අත්දැකීම තියෙනවද? ආමේන්. ඔබට ඔබගේ ජීවිතේ ප්‍රශ්න විසඳිච්ච නිසා නෙවෙයි, අතට හොඳ මුදලක් හම්බෙච්ච නිසා නෙවෙයි සමාදානය ලැබෙන්නේ. ඔබගේ ජීවිතේ සියලු ප්‍රශ්න විසඳිච්ච නිසා නෙවෙයි සමාදානය. යේසුස් වහන්සේව අපේ ජීවිතයට පිළිගැනීම තුලින් උන්වහන්සේගේ ජීවනය අපි තුල ගලාගෙන යන බැවින් ඒ දිව්‍යමය සමාදානය අපි තුල රජකම් කරනවා. ඒ නිසා ඒ සමාදානය, ඒ ප්‍රීතිය අපි දකිනවා පුදුමාකාර ප්‍රීතියක් ගෙන දෙනවා. සමහරට ප්‍රශ්න තිබෙනවා. සමහරට ආර්ථික දේවල් මැද්දෙන් ඔබ ගමන් කරන්න පුළුවන්. සමහරට ඔබේ ජීවිතේ තවත් අභියෝග ජය ගන්නට තිබෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතේ බොහෝ දේවල් නැති වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔබ දවසකදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදාහ ගැනීමත් එක්ක ඔබට ආත්මික ආශිර්වාද ලැබිලා තියෙන තමයි සමාදානය සහ ප්‍රීතිය. දන්නවද? මිනිස්සුන්ට නැත්තේ සමාදානය නෑ මිනිස්සුන්ට. අද අපි සමහර අයට සේවය කරන්න යනකොට අපිට හම් වෙනවා යේසුස් වහන්සේව අදාහගත්තු නැති අය ඉන්නවා. කෝටි ගණන් තියෙනවා. සමහරට අද බොහෝ අය හිතනවා සල්ලි හොඳට තිබුණාම, වාහන හොඳට තිබුණාම, හොඳ සැපවත් ජීවිතයක් තිබුණාම මිනිස්සුන්ට සමාදානය ඇති කියලා. එහෙම මිනිස්සුන්ට සමාදානය ගන්නට බෑ. සැබෑ සමාදානය පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේ සහ මිනිස්යා අතර තියෙන සමාදානය තමයි පළමු දේ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අපට දුන්නේ මෙතන කතා කරන්නේ නුඹලා වෙත සමාදානය තබා යමි මාගේ සමාදානය නුඹලාට දෙමි. මොකද්ද? අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපි දෙවියන් වහන්සේ සමග අපි සම්බන්ධ වුණා. අපි සමාදාන වුණා. අපි වරක් දෙවියන් වහන්සේ සමග තිබෙන සමාදානෙන් ඈත් වෙලා හිටියා. යේසුස් වහන්සේගේ කුරුසි පූජාව තුළින් කුමක්ද සිද්ධ වුණේ? අපේ මැවුම්කාරයත් එක්ක අපි දෙවියන් වහන්සේ සමග නැවත අපේ මැවුම්කාර දෙවියන් වහන්සේ, අපේ අයිතිකාර දෙවියන් වහන්සේ සමග අපි නැවත සමාදාන වුණා. ඒ සමාදානය අපිට දකිනවා. ඒ සමාදානය අපේ ජීවිතවල පවතින්න පටන් ගත්තා. ඒ නිසා තමයි මේ සමාදානය අපෙන් අයින් වෙන්නේ නැහැ. මේ ප්‍රීතිය අපෙන් අයින් වෙන්නේ නැහැ. අපි දන්නවා යෙසායාගේ පොතේ 61 කතා කරනවා. යෙසායා 61 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියන දෙයක් තමයි එතන කියනවා වැළපෙන සියල්ලන් සනසන්ටද සියොනි වැළපෙන්නන් පළඳවමින් අලු වෙනුවට මල් මාලාවක් වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයක්. ආමේන්. මොනවද කියන්නේ? වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයක්.
එනිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තාම අපිට ලැබෙන තෑග්ග තමයි ප්‍රීතිය සමාදානය. ඉල්ලන්නේ ඒක. ඒ දේ හිමි කරගත්තා. අපි ලබාගෙන තියෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය. ශුද්ධ මරියතුමියගේ ජීවිතය ගත්තාම භෞතික ආශිර්වාද මොනවද කියලා කිව්වොත් ඇයගේ ජීවිතේ ඇයට කියන ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් තැනැත්තිය කියලා කියනවා. කාටද? ශුද්ධ මරියතුමීට. ඒ වගේම ඇයට කියන දෙයක් තමයි බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය කියලා. බොහෝ කරුණාව ලැබුණා ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් තැනැත්තිය. නමුත් ඇගේ ජීවිතේ බැලුවොත් අපි දකිනවා ඇය ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකෙට බිහි කරන්න උන්වහන්සේ එතුමියගේ කුස තුලට ඒ ඇතුල් වෙච්ච දවසේ නැත්නම් ඒ ප්‍රසූතිය සමග අපි දකිනවා ඒ දවසේ පටන්ම ඇයට ලොකු පීඩාවක් මැද්දේ ගමන් කරන්න සිද්ධ වුණා. නමුත් ඇයට කියනවා ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් තැනැත්තිය. අපි දන්නවා ඇගේ කුසේ හිටියා වූ ක්‍රිස්තුස් වහන්සේ බිහි වෙන්න ප්‍රථම ඇයට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි දන්නවා ඇය විවාහය ගිවිසගෙන හිටියා. නමුත් ඇයට කියන ආශිර්වාදලත් තැනැත්තිය. ඇගේ ප්‍රීතිය පුදුම ප්‍රීතියකින් ඇය පින වුණා. ඇගේ ප්‍රීතිය ඇයට හිතාගන්න බැරි වුණා. විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඇගේ කුසෙන් නික්මෙන්ට දෙවියන් වහන්සේ තෝරගත්තු ඒ ඇයට ප්‍රකාශ කරන දේ තමයි ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් තැනැත්තිය. මොනවද ඇය ලැබපු ආශිර්වාදය? ඇය ආත්මික ආශිර්වාද. හේතුව තමයි දේව සමාදානය පිරීලා හිටිය අය. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඇගේ ජීවිතේ පිරීලා තිබුණා. බාහිර ජීවිතයේ ප්‍රශ්න. ඒ වගේම අපි දන්නවා යේසුස් වහන්සේ බිහි වුණාට පස්සේ හෙරෝද් රජුරු අපි දන්නවා මුළු දේශයේ පුරා එහෙම නැත්නම් ඒ සමාවෙන්නේ ඒ රජතුමයි කාලේ හිටපු රජතුමා අපි දකිනවා දරුවෝ මරන්ට එහෙම නැත්නම් ඒ කුඩා බිලිඳුන් මරන්ට නියම කරලා තිබුණා. මොකද හේතුව මේ ලෝකෙට ගැලවුම්කාරයෙක් ඉපදුනා කිව්වහම ඔහු දැනගෙන ඔහුට බය වුණා. ඔහුගේ රජකම නැති වෙලා එහෙම නැත්නම් ඔහුට ඒ දේ අහිමි වෙයි කියන. ඒ නිසා ඔහු බය වුණා. ඔහු මොනවද කරේ? කුඩා දරුවන්ව මරන්ට තීරණය කරා. එවැනි පීඩා එක්ක තමයි ඒ මවට ගමන් කරන්න සිද්ධ වුණේ. නමුත් ඇයට ප්‍රකාශ කරන්නේ ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් තැනැත්තිය. ඒ වගේම අපි දකින අවසානයේ ක්‍රිස්තුස් වහන්සේව ඇන ගහනකොට ක්‍රිස්තුස් වහන්සේට ඇන ගහද්දී වද දෙනකොට හිරිහැර කරනකොට යේසුස් වහන්සේ කුරුසිපත් වෙනකොට උන්වහන්සේ මරණය දක්වා ඇයට ඉවසීමෙන් දරාගෙන අපි දන්නා තමාගේ කුසෙන් නික්මුණා වූ දරුවෙක්ට එසේ කරනකොට කිසිම අම්මා කෙනෙකුට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒත් ඇය ඒ තුල දෙවියන් වහන්සේ තුල ස්ථීරව හිටියා. ඒ තුල ස්ථීරව හිටියා. ඇය ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් තැනැත්තියක්. ඇගේ ආශිර්වාදය තමයි දෙවියන් වහන්සේගේ සමාදානය. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඇය තුල තිබුණා. ඒ සමගයේ ප්‍රේමවන්තනි ඇය ගීතිකාව ඇගේ ගායනාව ලියලා තිනවා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ ඇය වර්ණනා කරනවා ස්වාමින් වහන්සේව. ඇය දෙවියන් වහන්සේගේ නාමය වර්ණනා කරන. ඇයි? ඇයට ප්‍රශ්න ගොඩයි. ප්‍රශ්න දෙස නෙමෙයි. ඇය ස්වාමින් වහන්සේගේ කැමැත්ත කරන්ට තීරණය කරා. ඇගේ හදවතේ ප්‍රීතියෙන් පිරීලා හිටියා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපිට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ත්‍යාගය තමයි සියලු ප්‍රශ්න විසඳීම නෙවෙයි. ඒවා විසඳෙනවා. ඊට වඩා උතුම් දෙයක් සැනසීම. ප්‍රීතිය සමාදානය. පළමු කොට මෞංකාර දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒක තමයි පළමුවෙන් ස්ථාපිත කරේ. ක්‍රිස්තුස් වහන්සේ ආවේ ඒ වෙන් වෙච්ච සම්බන්ධතාවය නැවත ඇති කරන පිණිස. ඒ සම්බන්ධතාවය නැවත එකතු කරන පිණිස. අපි වරක් අන්ධකාරයේ පියාණන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා. සැබෑ මෞංකාරය වෙනුවට අපි මැවිල්ලට වැඳා මැවිල්ලට නමස්කාර කරා. නමුත් අද උදෑසන අපි
මැවුම්කාර දෙවියන් වහන්සේ වෙතට අපිව සමාදාන කරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කල්වාරි කුරුසියේ පූජාවයි. ඒ නිසා මේ අලංකාර උදෑසන අපි මේ දෙවෙනි කරුණ හැටියට අපි බැලුවා උන්වහන්සේගේ දිව්‍යමය සමාදානය ප්‍රීතිය අපිට දීලා තිබෙනවා. ඒ නිසා ඔබ සතුටු වෙන්න. ඔබට අල්ලපු ගෙදර වගේ ලොකු ගෙයක් හදාගන්න බැරි වුණාට, ඔබට හොඳ ලොකු වාහනයක් ගන්න බැරි වුණාට, ඔබට එහෙම නැත්නම් තව දේවල් ගන්න බැරි වුණාට ඔබ දුක් වෙන්න එපා. ඔබ සතුටු වෙන්න. ලද දෙයින් සතුටු වීම සමග භක්තිවන්ත ජීවිතයේ මහත් ලාභයක්. ඔබ තියෙන දේ, ඔබට ඇඳුම් පැළඳුම් තියෙනවා නම්, කෑම බීම තියෙනවා නම් ඔබ සතුටින් ජීවිත ගමන යන්න. තියෙන දේ ගැන සතුටු වෙන්න. ඔබට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. දෙවියන් වහන්සේ ඔබට මේ දක්වා කරලා තියෙන දේ ගැන සතුටු වෙන්න. ඒ වගේ ඔබේ ප්‍රශ්න දෙවියන් වහන්සේ පියවරෙන් පියවර විසඳනවා. උන්වහන්සේට ඒ ගැන සතුටු වෙන්න. ඔබට දීලා තියෙන සැනසීම, සමාදානය, ඔබ සමහර විට ඔබගේ ජීවිතේ කරදර ආවත් උන්වහන්සේ නිදහස් කරලා ඔබව ලස්සනට අරගෙන යනවා. ඒ නිසා මේ ජීවිත ගමනේ ඔබ සතුටු වෙන්න. ඒ නිසා මිනිස්සු ගොඩක් මේ ජීවිතේ වරද්ද ගන්න තැන තමයි මුදල් හම්බ කරන වේගය වැඩි කර ගන්න හදනවා. මොකද්ද? මිනිස්සුන්ට තියෙන ලොකු වරද, එහෙම නැත්නම් මිනිස්සු මුලා වෙන, එහෙම නැත්නම් මිනිස්සු මලපත් වලට හසු වෙන ප්‍රධාන දේ තමයි මුදල් හම්බ කරන වේගය වැඩි කරන්න. දැන් මුදල් හම්බ කිරීම ඕන. ඒ වේගය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන සමහර අයට. ඒ කියන්නේ වේගය වැඩි කර ගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි දන්නවා සමහර දේශයන් වලට ගියාම එක මාසික සැලරි එක ලක්ෂ 4 5 6 7 ඒ වගේ ලොකු මුදලක් හම්බ වෙනවා. එතකොට මේ අපි දන්නා ඒ රටට ගියාම වේගය වැඩි. ඒ නිසා අපි කැමති සමහරලාට වේගය වැඩි කරන රටකට යන්න. මුදල් හම්බ කරන වේගය වැඩි කරන. ඒක තමයි ඇත්ත කතාව. පැහැදිලිද? ඒ වගේම ලංකාවේ හිටියත් සමහරලාට අපි මොනවා හරි දේවල් කරන්න බලනවා ෂෝට් කට්, එහෙම නැත්නම් හරි ඉක්මනින් නැගිටින්න පුළුවන් පාරවල් මොනවද කියලා. ඒ අතරේ සමහර මලපත් වලට අපි අසු වෙනවා. ඒ නිසා ඔබ තියෙන දේ ගැන සතුටු වෙන්න. ඔබට භාර්යාව, දරුවෝ ලැබිලා තියෙනවා. ඒ වගේ සමහර අයට ආශිර්වාද බොහෝ දේවල් තියෙනවා. ඔබට නිවසේ ඔබට සමහර තියෙන දේ ගැන පේන්නේ නැහැ. ඒ නිසා මගේ සහෝදර සහෝදරිනි, වැදගත් වෙන්නේ සියල්ලට වඩා සැනසීමේ ප්‍රීතිය සමාදානෙ. ඒ නිසා ස්වාමින් වහන්සේක දීලා තියෙනවා. උන්වහන්සේ වදහා ගත්තාම මේ දේ ලැබෙනවා. ඒ නිසා වෙන දේවල් පසුපස්සේ යන්න එපා. ඒ නිසා මලපත් වලට අසු වෙන්නේ ඒ නිසායි. ඔබගේ ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්න ප්‍රීතිය සමාදානයේ සැනසීම. ආමේන්. ඒ නිසා ඔබගේ ජීවිතේට ඒක ස්වාමින් වහන්සේ දීලා තිබෙනවා. අපි තුන්වෙනි කාරණාව. ඒ තමයි අධිස්වභාවික බලය. ඒ වගේම මේ අපි හිතාගන්න බැරි දිව්‍යමය බලයක් අපි සමග තියෙනවා. අර supernatural power දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. ඒක අධිස්වභාවික බලයක්. ආමේන්. අධිස්වභාවික බලය, ආධිපත්‍ය අපි සමග තියෙනවා. ඒක නිසා තමයි අශුද්ධාත්මයක් වැහිලා මෙතනට ආවොත් අපි নমස්කාර කරන අභිමුඛේ උන්වහන්සේගේ ආලේපය අප සමග තිබෙනවා. ඒ අධිස්වභාවික බලය අප මැද්දේ සක්මන් කරනවා. ඒ බලය ඉදිරිපිට අන්ධකාර බලයට ඉඩක් නැහැ. ඒ වගේම තමයි අපි දෙවියන් වහන්සේට යාඥා කරන තැන රෝගීන් පිට අත තැබූ කල්හි ඔවුන් සුවය ලබන්නෝයි කියලා කියන්නේ බොහෝ අය සුව වෙන්නේ. අද මෙතන ඉන්න අය බොහෝ දෙනෙක් දිව්‍යමය සුවය ලබලා ඇති. දෙවියන් වහන්සේගේ හාස්කම් ආශ්චර්යමත් දේවල් අපි ලබලා තියෙනවා. ඒ නිසා අපිට මෙන්න මේ දේ අපට දීලා ඉවරයි. මේ ආශ්චර්යමත් දේ, පුදුම දේවල් කරන බලය සියලුම ඇදහිලිවන්තයින්ට ලැබිලා තියෙන්නේ. මේ supernatural power දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. මේ දිව්‍යමය ආලේපය, මේ දිව්‍යමය බලය, මේ අදි ස්වභාවික බලය දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබට පුළුවන් ඒක අත්හදා බලන්න ඔබේ නිවෙස්වල. ඔබට පුළුවන් තව කෙනෙකුට යාඥා කරලා ඒ දේ අත්දකින්න. අපි දන්නවා ශුද්ධ පවුල් තුමා පිලිප්පි 4:13 කියනවා මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. ආමේන්. මොනවද කියන්නේ? මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. ආමේන්. ඒ නිසා ඒ කියන්නේ අපිට සුද්ධව ජීවත් වෙන්නත් අපිට අවශ්‍යයි බලයක්. දැන් සමහර අය කියන දෙයක් තමයි අපි මේ ක්‍රිස්තියානි ජීවිතේ ගමන් කරනකොට
ඔය කිව්වට මේ ඔයාලා ඔය කියන ධර්මයේ තුල එහෙම මේ නිවැරදිව ඉන්න බෑ. එහෙම කොහොමද ඉන්නේ? මේ කොහොම සමහර අය භාවනා කරලත් උත්සාහ කරනවා. එහෙම ඉන්න බෑ. ඔයාලා ඔය කිව්වට ඔහොම ඉන්න බෑ. කොහොමද ඩ්‍රින්ක් එකක් ගන්න නැතුව ඉන්නේ කියලා සමහර අය කියනවා. එහෙම ඉන්න පුළුවන්ද කියලා කියනවා. එතකොට අපි දකින්න අපිට මේ සුද්ධව ඉන්න බලය දෙන්න දෙවියන් වහන්සේ. පව් නොකර ඉන්න බලය දෙන්න දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ ආවේ මෙහෙම කරන්න එපා කියලා අවවාද කරලා යන්න නෙවෙයි. එසේ කරන්ට අපිට නිවැරදිව ජීවත් වෙන්න බලයක් දුන්නා. උන්වහන්සේ දන්නවා මනුෂ්‍ය ශක්තියෙන් මනුෂ්‍යයට හොඳ මිනිසෙක් වෙන්න බෑ කියලා. මනුෂ්‍ය ශක්තිය මනුෂ්‍යයට සුද්ධව සිටින්න බෑ කියලා. උන්වහන්සේ තෑග්ගක් කොට දුන්නා. ධර්මිෂ්ඨකම, සුද්ධකම උන්වහන්සේ අපිට පළඳවනු ලැබුවා. එනිසා තමයි අපි රෝම 3 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ අපි සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටියා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයෙන් අපිට නොමිලේ අපිව ධර්මිෂ්ඨ කරනු ලැබුවා. එනිසා දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්ත සෙනගනි අපිට ලොකු බලයක් අපි සමග තියෙනවා. එනිසා යේසුස් වහන්සේගේ ජීවිතයේ මේ ජීවන රටාව ගැන මෙනෙහි කරන්න ඒ ජීවන රටාවම තමයි ඔබට මට දීලා තියෙන්නේ. දැන් මේක දවසින් දවස එලිදරව් වෙන්න ඕන. දවසින් දවස අපිට මේ සත්‍යතාවය එලිදරව් වෙලා ක්‍රිස්තුස් වහන්සේ ගත කරපු ජීවිත රටාව අපි ජීවත් වෙන්න උන්වහන්සේ අපිට බලය දීලා තියෙනවා. උන්වහන්සේගේ භාෂාව අපි කතා කරන්නට යනවා. ආමේන්. උන්වහන්සේ කතා කරන දේවල්මයි අපේ මුඛයෙන් එන්න යන්නේ. හරියට බද්ධ වෙනකොට මොනවද වෙන්නේ? හරියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි බද්ධ වෙලා ඉන්නකොට යේසුස් වහන්සේ කරපු දේවල් කරන්නේ, යේසුස් වහන්සේ කතා කරපු අපි කතා කරන්නේ, යේසුස් වහන්සේ කරන දේවල් අපි කරන්නේ. යේසුස් වහන්සේගේ ජීවිතයේ හාස්කම් කියන්නේ සාමාන්‍ය ජීවන රටාව. මොකද්ද? අපිට දැන් ක්‍රිස්තියානි නොවන අයට එහෙම වන්ඩර්ෆුල් ඒවා. අපිට හරි පුදුමයි. අපි අද්භූත වෙනවා නේද? අපි පුදුමයටපත් වෙනවා. කොරු ඇවිදිනකොට, අන්ධයෝ පෙනීම ලබනකොට, බිහිරන්ට ඇසෙනකොට, රෝගීන් සුව වෙනකොට නේද? හාස්කම් වෙනකොට අපි පුදුමයටපත් වෙනවා. නමුත් යේසුස් වහන්සේට මොනවාද? සාමාන්‍ය ජීවන රටාව. මොකද්ද? සාමාන්‍ය ජීවන රටාව. උන්වහන්සේ මොනවද කියන්නේ? ලාසරුස් පිටතට වරෙන්. වචනේ කිව්වේ. ආමේන්. උන්වහන්සේ අංශභාග රෝගීන්ට කිව්වා නුඹේ යහන රැගෙන ඵලයන්. උන්වහන්සේගේ සාමාන්‍ය ජීවන රටාව. උන්වහන්සේ වචන ප්‍රකාශ කරා. අධි ස්වභාවික බලය උන්වහන්සේ සතුව තිබුණා. කොහොමද ඒක සිද්ධ වුණේ? උන්වහන්සේ පියාණන් වහන්සේ සමග හැම රාත්‍රියකම හැම උදෑසනකම උන්වහන්සේ වනාන්තරයට එහෙම නැත්නම් කන්දට එහෙම නැත්නම් ගෝලයන්ගෙන් වෙන් වුණා. උන්වහන්සේ පියා සමග කාලය ගත කළා. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ රාත්‍රී කාලේ උන්වහන්සේගේ අභිමුඛයේ හිටිය පියාණන් වහන්සේ සමග උන්වහන්සේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට අර වගේ අභියෝග කුණාටු වෙනකොට නිශ්චල වෙන්න කිව්වහම කුණාටු නිශ්චලයි. ආමේන්. ඒක සාමාන්‍ය ජීවන රටාව ක්‍රියාත්මක කරා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? මා කරෙහි අදහන්න මා කරන ක්‍රියා කරන්නේ මම ස්වර්ගයට යන නිසා ඊට වඩා මහත් ක්‍රියා වුන් කරන්නේ. ආමේන්. හාලෙලූයා. අද උදෑසන අපි බලවත් කරන තනන් වහන්සේ තුල අපට සියල්ල කරන්න පුළුවන්. කිතුනවා කියන්නේ මේ ස්වර්ගික ආධිපත්‍ය ඇතුව හිටගෙන ගමන් කරන්න ඕන සෙනඟ. අපි තවත් නිකන් අසරණයෝ වගේ ඉන්න නෙවෙයි. අනාථයෝ වෙන්න නෙවෙයි දෙවියන් වහන්සේ කැඳෙව්වේ. ජීවනෙන් පිරීලා සාමාන්‍ය ජීවන රටාවේ පුදුම ආශ්චර්යමත් දේවල් අප තුලින් දෙවියන් වහන්සේ කරන පිණිස දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. හලෙලූයා. එනිසා අද උදෑසන දෙවියන් වහන්සේගේ දිව්‍ය ආලේපය පැලඳ ගන්න එක නිකන් එන්නේ නැහැ. ඒක ලැබිලා තියෙන්නේ, ඒක ක්‍රියාත්මක වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටීම තුලින්. යේසුස් වහන්සේ ඒ නිසයි ගියේ නිතරම කන්දට. යේසුස් වහන්සේ ඒ නිසයි ගියේ නිතරම වනාන්තරයට. යේසුස් වහන්සේ කන්දට ගිහිල්ලා අපි දන්නවා එක රාත්‍රියක උන්වහන්සේ බොහෝ යාඥාවේ කාලේ ගත කරලා උන්වහන්සේ අර 12 දෙනා පත් කරගන්න යන වෙලාවේ උන්වහන්සේ ගෝලයන් අතරින් උන්වහන්සේට සිද්ධ වුණා 12 දෙනෙක් පත් කරගන්න. මොකද වුනේ? උන්වහන්සේ ඒ දෙවියන් වහන්සේ සමග රාත්‍රී කාලේ ගත කරනකොට
එතන කියන මුළු රාත්‍රිය පුරා උන්වහන්සේගේ යාඥාවේ සිටියා. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? අපි ගාව තියෙන සාමාන්‍ය සිතුවිලි කියලා දෙයක්. සාමාන්‍ය සිතුවිලි දෙවියන් වහන්සේගේ ස්වර්ගික තලයේ තියෙන සිතුවිලි තියෙනවා. ස්වර්ගික තලයේ දෙවියන් වහන්සේගේ සිතුවිලි එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ අදහස් මොනවාද වෙන්නේ? අපි උනත් දෙවියන් වහන්සේ සමග වැඩියෙන් කාලය ගත කරනකොට අපේ සාමාන්‍ය සිතුවිලි රටාවෙන් ඔබට අපේ සාමාන්‍ය සිතුවිලි රටාව බ්ලොක් වෙලා ස්වාමින් වහන්සේගේ ස්වර්ගික තලයේ සිතුවිලි අප කෙරෙහි පහළ වෙනවා. එතකොට තමයි අදහිරි අයින් වෙන්නේ. එතකොට තමයි ඇදහිල්ල වැඩි වෙන්නේ. ඇයි? අර ස්වර්ගික සිතුවිලි. ස්වර්ගික ආත්මික තලයේ සිතුවිලි. අද ක්‍රිස්තියානි අය හරි ආඥා ජීවිතයක් නැත්තම්, හරි දෙවියන් වහන්සේක සම්බන්ධතාවයක් නැත්තම්, කලකිරීම, වැටීම, අදහිරිය, පරාජය, ඒ වගේම ප්‍රශ්න, ආරවුල් මේවා තමයි තියෙන්නේ. ඇයි? ඒගොල්ලෝ සාමාන්‍ය ජීවන රටාවත් එක්ක ජීවත් වෙන්නේ. ඔබ කැඳෙව්වේ සාමාන්‍ය ජීවන රටාවක් ගත කරන්න නෙවෙයි, උසස් තලයේ ආත්මික ස්ටෑන්ඩඩ් එකක, ඉහළ තලයේ ආත්මික තලයක ඔබ මම ජීවත් වෙන පිණිස. එවිට ඔබේ භාෂාව වෙනස්. යේසුස් වහන්සේගේ භාෂාව වෙනස් වුණා. යේසුස් වහන්සේ කියන දේවල් සමහර අයට ප්‍රශ්නයක්. මේ මොනවද මේ කියන්නේ? යේසුස් වහන්සේ කියනවා මම ඉහළින් උඹලා පහළින්. නේද? යේසුස් වහන්සේ එහෙම කිව්වා. නුඹලා ඉන්නේ පහළින්. ඔවුන් කතා කරේ භූමික දේවල්. ඔවුන් නිතරම කතා කර උන්ට ඇස් වලට පේන දේවල්. මේ බාහිර ඇස් දෙකට පේන දේවල්. යේසුස් වහන්සේ නිතරම කතා කරේ ඉහළ තලයේ දේවල්. ඒ නිසා තමයි යේසුස් වහන්සේ 12 දෙනෙක් පත් කරගන්නකොට සාමාන්‍ය මිනිස්සුયો දැන් අපි නම් සාමාන්‍යයෙන් කෙනෙක්ව තෝරගන්නකොට වැඩකට අඩු ගානේ හැකියාවන් දක්ෂතාවයන් උගත්කම මේ ඔක්කොම බලනවා. වැඩකට මොනවා හරි දෙයකට තෝරගන්නකොට අපි බලන දක්ෂතාවය, අධ්‍යාපන සුසුකම් මේ බොහෝ දේවල් බලනවනේ. රැකියාවකට යනකොට ඔක්කොම බලනවා. යේසුස් වහන්සේ මේ පොළවේ තිබෙන අදහස් මේ එකක්වත් උන්වහන්සේගේ මිනුම් දණ්ඩ තිබුණේ නැහැ. උන්වහන්සේ මොකද්ද? උන්වහන්සේ බැලුවේ වෙනස් දැක්මක්. ඒ තමයි පියාණන් වහන්සේගේ හඬට සවන් දුන්නා. ආමේන්. එනිසා අද දවසේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඔබව මාව කැඳවලා තිබෙනවා ස්වර්ගීක තලයේ අදහස් විමසන්ට. ස්වර්ගීක තලයේ අදහස් අපේ ජීවිතයට අරගෙන ජීවත් වෙන්න. සාමාන්‍ය ජීවන රටාව තුල ආශ්චර්යමත් දේවල් දකින්න නම් අපි ඒ ආත්මික ඉහළ තලයේ දේවල් එක්ක අපි ගමන් කරන්න ඕන. එහෙම නැත්නම් අපේ භාෂාවත් මේ ලෝකයේ අයගේ භාෂාවත් එක්ක එකට සමාන වෙන්න යනවා. අපි වෙනසක් ඇති කරන්න යන්නේ. උසස් ආත්මික තලයක අපි නිතරම හිට ගන්න ඕන. ආමේන්. සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයට නෙවෙයි අපි මුහුණ දෙන්න යන්නේ. දැන් අපි දකිනවා රාජාවලිය පොතට අපි හැරෙනකොට බලන්න ඔබ රාජාවලිය අපි පෙරලගමු. දෙවියන් වහන්සේගේ වචනේ 2 රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයට අපි යමු. 2 රාජාවලිය 6 වෙනි පරිච්ඡේදේ 15 වෙනි පදයේ සිට පද 2-3ක් කියවන්න. දෙවියන් වහන්සේගේ මිනිසයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල සමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු අහෝ ස්වාමිනී අපි මක් කරමුදයි ඔහුට කීය. ඔහුද බය නොවෙන්න මක් නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝ යයි කීවේය. කියවන්න ඊළඟට. එවිට එලීෂා කතා කොට ස්වාමින් වහන්සේ දකින්න පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. ස්වාමින් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. ආමේන්. ඊළඟ කොටසත් කියවන්න. එවිට එලීෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. ආමේන්. දැන් මොකද්ද මෙතන අපිට දකින්න ලැබෙනවා? එලීෂා මේ කියන ස්වර්ගික තලයේ ජීවත් වුණා. ඒ නිසා ඔහු බය වුණේ නැහැ. ඔහුට පේන වටපිටාවේ සතුරු හමුදාවේ හිටියට ඔහු නිර්භීත කමින් හිටියා. ඔහු කිසි දෙයකට කැළඹුණේ නැහැ. නමුත් මේ ඔහුගේ මෙහෙකරුවා ගෝලයා මොකද වුනේ? ඔහු ගිහිල්ලා බැලුවා
නේද? ඔහු ගිහිල්ලා බලනකොට මෙතන කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ සේවකයා අලියම නැගිට පිටත්ව ගිය කල සමුදාවක් අශ්වයන් හා රත ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. ඔහු දකිනවා. ඔහු දැක්කේ කොහෙන්ද? මේ පේනෙන ඇස් දෙකේ. ඔහුට මේ කියන ඉහළ තලයේ ආධ්‍යාත්මික ඒ ස්වර්ගික ස්ථානවල තිබෙන දැක්ම ඔහුට තිබුණේ නැහැ. ඒ ඉහළ තලයේ දැක්ම ඒ එළිදරව් ඔහුට තිබුණේ නැහැ. නමුත් ඔහු කැළඹෙනවා. ඔහු බය වෙනවා. ලොකු හමුදාවක් වට කරලා ඉන්නවා අපිට පේනවා කියලා. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපි දකින්න ඔහු ගිහිල්ලා එලීෂාට ප්‍රකාශ කරනවා හරි වැඩේ මේ වගේ විශාල හමුදාවක් වට කරලා ඉන්නේ කියලා. දැන් එලීෂා නිර්භීතකමින් ඉන්නවා. කොහොමද එලීෂා එහෙම හිටියේ? එලීෂා දැනගත්තා එලීෂා එක්ක ඉන්න දෙවියන් වහන්සේගේ මහාන් තත්වය, එලීෂා එක්ක තිබෙන රැකවරණය, එලීෂා එක්ක තිබෙන දිව්‍යමය ඒ දෙවියන් වහන්සේගේ සේනාව, දෙවියන් වහන්සේගේ දූතයන්ගේ සේනාවේ ඒ රැකවරණය එලීෂා ආත්මෙන් දකිනවා. එනිසා අද දවසේ ඔබ මාව කැඳලා තිනේ ආත්මෙන් දකින්න. ආමෙන්. මොනවද දකින්න ඕන අපි? ආත්මෙන් දකින්න ඕන. අපි මේ ඇස් දෙකෙන් නෙමෙයි දකින්න ඕන. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිනේ ආත්මික සෙනගක් හැටියට ආත්මික විමසන්න. දේව වචනේ කියන ආත්මික තැනැත්තේ ආත්මික විමසනවා. ඒ හැම දෙයක්ම අපිට මේ ජීවිතේ ජය ගන්න පිණිස ස්වර්ගික ආශිර්වාද අපිට දීලා තියෙනවා. මිනිස්යන්ගේ රැවටිලිකාර දේවල් වලින් ගැලවෙන පිණිස උන්වහන්සේ ප්‍රඥාවේ ආත්මය අපිට දීලා තියෙනවා. අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙනකොට රැවටිලිකාර විවිධ රැවටිලිකාර මිනිස්සු අපිට මුණ ගැහෙනවා. සමහර මුල එයාට මුලා වෙනවා, එයාට රැවටෙනවා. ඒ වගේ විවිධ අය විවිධ ව්‍යාජ දේවල් අපි ඉදිරිපිටට ගේනවා. මිනිස්සු රැවටිලා බොහෝ දේවල් මුලා වෙන නිසා දෙවියන් වහන්සේ අපිට දෙනවා මොකද්ද? ප්‍රඥාව. දෙවියන් වහන්සේගේ දිව්‍යමය ඥානය දෙවියන් වහන්සේ අපිට දෙනවා. දෙවියන් වහන්සේගේ ස්වර්ගික තලයේ දැක්ම අපිට දෙවියන් වහන්සේ දෙනවා. ඒ නිසා අපි දකිනවා මේ මිනිස්යාගේ එහෙම නැත්නම් මේ දෙවියන් වහන්සේගේ මිනිස්යා කියනවා ඔහු ප්‍රකාශ කරනවා මේ සනිමක් නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝ යයි කීවේ. එලීෂා කියනවා ඔවුන් සමග ඉන්න අයට වඩා අපේ සමග බොහෝ ඉන්නවා කියලා කියනවා. නමුත් ඒ වෙනකන් දැක්කේ නැහැ. හුට පෙවුන්නේ නැහැ. ඒස අපිට බොහෝ වෙලාවට අපි මිනිස්සුયો මේ ආත්මික දැක්ම නැත්තම් අපි නිතරම මේ ඇස් දෙකෙන් තමයි තීරණ ගන්න. අපේ කනට ඇහෙන දේවල් වලින් තමයි තීරණය කරන්නේ. දැන් මේ මිනිස්සයා අපි දකිනවා යාඥා කරන විට එලීෂා යාඥා කොට ස්වාමින් වහන්සේ දකින්න පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. මොනවාද උනේ? ඔය එක්තරා අන්ධකමක් තිබුණ උහුට. එක්තරා අන්ධකමක්. මොකද්ද? ආත්මික දේවල් පේන්නේ නැහැ. ආත්මික තලයේ දේවල් ගැන අවබෝධයක් නැහැ. ඔහුට තිබුණේ මේ ලෝකයේ ආකාරයට දැක්මක්. ඒ නිසා අපි දකිනවා අද සමාජය තුල ආත්මික එළිදරව්ව නැතුව ගමන් කරනවා. ඒ කියන්නේ එක්තරා අන්ධකමක්. සමහර වෙලාවට ජීවිතේ වැරදි තීරණ ගන්නවා. පෙනි අපායවල් වලට වැටෙනවා. පෙනි ගිනි ගොඩවල් වලට වැටෙනවා. ඒ මොකද? ආත්මිකව අන්ධකම. විශේෂයෙන් තරුණ වයසේ අපි පරිස්සම් වෙන්න ඕන. තරුණ ළමයි තීරණ ගන්නකොට ජීවිතේ මෙන්න මේ ආත්මික එළිදරව්ව අවශ්‍යයි. ආත්මික දැක්ම අවශ්‍යයි. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් විමසලා ස්වාමින් වහන්සේගෙන් අහලා ස්වාමින් වහන්සේගේ හඬ අහලා උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න ඕන. ඒ සප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද දවසේ ස්වාමින් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ දැස් වලින් දේවල් දිහා දකින්න. උන්වහන්සේගේ දැස් වලින් අපි දේවල් අවබෝධ කරගන්න. දැන් මේ මිනිස්සයා ගැන යාඥා කරනවා. ස්වාමිනී දෙවියන් වහන්සේගේ මිනිස්සයා යාඥා කරනවා. දෙවියන් වහන්සේගේ මිනිස්සයා සේවකයා ඒ වගේම මෙතන 17 වෙනි පදයෙන් එවිට එලීෂා යාඥා කොට ස්වාමින් වහන්සේ දකින්න පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනව කීවේය. ස්වාමින් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදුසේක. එවිට එලීෂා වටේට ගිනි
අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙනවා බව ඔහු දුටුවේ. අපි දකිනවා මේ දැක්ම ආවට පස්සේ ඔහුගේ දැක්ම වෙනස් වුණා. මේ ඔහු යාඥා කළ පසු ඒ නිසා අපිට යාඥා කරන්න ඕන සමහර අය අන්ධකමේ ඉන්නවා නම් අන්ධ අයට පේන්න දෙවියන් වහන්සේ පෙනීම දෙන්න කියලා. මොන අන්ධ අයටද? මේ ඇස් දෙක විතරක් නෙමෙයි. මේ ඇස් දෙක තිබිලත් ආත්මිකව මිනිස්සු අන්ධ වෙලා ඉන්නවා. ආත්මිකව මිනිස්සු අන්ධකමින් ගමන් කරනවා. අන්ධකම නිසා වැරදි තීරණ ගන්නවා. අන්ධකම නිසා නේද බොහෝ ප්‍රයෝගවලට අසු වෙනවා. අන්ධකම නිසා වැරදි පාරවල් වල යනවා. ඒ නිසා අද දවසේ ස්වාමින් වහන්සේගේ සෙනගනි ඔබට අවශ්‍යයි සැබෑ ආලෝකය ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍යමය ලිදරව්ව අපිට අවශ්‍ය. ඒ නිසා ප්‍රේමවන්තනි උන්වහන්සේ අපිට දෙනවා ආත්මික එලිදරව්ව. ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේට බද්ධ වෙලා ඉන්නකොට උන්වහන්සේ විසින් අපට දෙවියන් වහන්සේගේ එලිදරව්ව අපට ගෙන දෙනවා. ආමේන්. අපි ඊළඟ කාරණාව වෙතට හැරෙමු. හතරවෙනි කාරණාව දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හිට ගන්න පුළුවන් නිසකකම උන්වහන්සේ අපිට දෙනවා. මොකද්ද? දේව අභිමුඛයේ හිට ගන්න නිසකකමක් අපිට දෙනවා. අපිට අවශ්‍යයි දේව අභිමුඛයේ නිර්භීතකම හිට ගන්න. අපි දන්නවා පාපයක් කරාට පස්සේ මිනිස්සුයෙකුට දේව අභිමුඛයට යනකොට ලොකු දොස් තැබීමක් තියෙනවා. එහෙම තියනවද? එහෙම තියෙනවා. නේද? පාපයක් කරපුවාම වැඩි යෝන් නැහැ. කාට හරි නේද? මට මතකයි අපි ඉස්සර අපේ කඩයක් තිබුණා. අපි ගෙදර කඩයක් තිබුණා. කඩයක් දාලා තිබුණා. අපේ අම්මලා කඩේ දාපුවම මිනිස්සු ණයට ගන්නවා. ණයට අරගෙන ඉතින් ඔන්න පොලු තියලා මේ අපේ ගෙදර ඉස්සරහින් යනවා. දැන් මෙහෙම කෙලින් යන්න ඕන මනුස්සයා මෙහෙම අහක බලාගෙන තමයි බයිසිකලේ හරි පයින් හරි යන්නේ අහක බලාගෙන. ඒ මොකද අර ප්‍රශ්නයක් දෙන මූණ දෙන්න බෑ. ඇයි? ණය ගෙවන්න තියෙන නිසා අහක බලාගෙන යනවා. දැන් ඒ මොකද මූණ දෙන්න බෑ. නමුත් අපි දන්නවා ඒක නිදහස් කරපුවා මේක දුන්නාම කෙලින් ඇවිල්ලා කතා කරනවා. නිර්භීතකමින් කතා කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපට නිසකකමින් ළඟා වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? අපි අපේ පාපය අපේ වරද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ කියලා උන්වහන්සේ ඉදිරියේ අපි නිවැරදි කරගෙන අපිට හදාගෙන උන්වහන්සේගේ අභියසට ළඟා වෙන්න පුළුවන්. අපිට දකින්න ලැබෙනවා හෙබ්‍රෙව් පොතට හැරුණාම හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදයට අපි ගිහිල්ලා බලමු. හෙබ්‍රෙව් 4 කියනවා 14 වෙනි පදේ බලන්න. එතන කියන එබැවින් අහස පසු කර ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටමු. මක් නිසාද අපට සිටින්නේ? ඔව්. මක් නිසාද අපට සිටින්නේ? අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අප වගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපේ උපකාරයට අනුග්‍රහය සම්බ වෙන පිණිසද නිසකකමින් කරුණාවේ සිංහාසනය වෙතට ළඟා වෙමු. ආමේන්. දැන් මෙතන කතා කරනවා නිසකකමින් කරුණාවේ සිංහාසනය වෙතට ළඟා වෙමු. ඇයි? අපි දන්නවා පරණ ගිවිසුමේ මිනිස්සු දේව අභිමුඛයට ගියේ නැහැ. උන් බය වුණා. දේව අභිමුඛයට යනකොට කොහොමද ගියේ? මරණයට රෙඩි වෙලා තමයි. හරි තැන හිටියේ නැත්තම් ඔවුන්ට දේව විනිශ්චය ඇවිල්ලා ඒ මාලිගාවට ඇතුල් වෙන ඒ අතිසුද්ධ ස්ථානෙට ඒ ස්ථානෙට උන්ට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. නපුර පාපේ තියාගෙන. ඒ නිසා යම් සත්ව පූජා කරලා තමයි ඔවුන් ජීවිතේ හදාගෙන බොහෝ පවිත්‍ර වීම තිබෙනවා. ඒ පවිත්‍ර වීම තුලින් තමයි ඔවුන් දේව අභිමුඛයට ගියේ. නමුත් අලුත් ගිවිසුමේ අපිට මේ කල්වාරි කුරුසි පූජාවත් එක්ක ක්‍රිස්තුස් වහන්සේගේ අපිට පියාණන් වහන්සේගේ අභිමුඛයට යන්න පුළුවන් වාතාවරණය ක්‍රිස්තුස් වහන්සේ සකස් කරනු ලැබුවා.
උන්වහන්සේ මිනිස්සෙක් හැටියට පොළවට ඇවිල්ලා උන්වහන්සේ මිනිස්ස ප්‍රකාරයෙන් පොළවේ ජීවත් වෙලා උන්වහන්සේ මිනිස්යාගේ වේදනාව, මිනිස්ස සිටිවිලි, මිනිස්ස හැඟීම්, මිනිස්ස දුර්වලකම් ගැන උන්වහන්සේට අවබෝධයක් තිබුණා. උන්වහන්සේට දැනුණා. උන්වහන්සේ මිනිස්යා කවුද කියලා දැනගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේ අපේ තත්වය ගැන උන්වහන්සේ දන්නවා. ඒ නිසා අපිට ඉන්නේ දැනෙන දෙවි කෙනෙක්. අපේ වේදනාව, අපේ දුර්වලකම තේරුම් ගන්න කෙනෙක්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඔබට මට පියාණන් වහන්සේගේ අභිමුඛයට ළඟා වෙන පිණිස, අපට උපකාර කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මැදහත්කම් කරනවා. උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් ඔබ උන්වහන්සේ ගාවට ගිහිල්ලා ස්වාමීනි මට සමා වෙලා මාව නිවැරදි කරලා පසුතැවිලි වෙලා උන්වහන්සේට ප්‍රකාශ කරද්දී උන්වහන්සේ ඔබ පිළි අරගෙන ඔබව නැවත පියාණන් වහන්සේගේ අභිමුඛයට ඔබ ළඟා කරනවා. ඒ නිසා අපිට මැදහත් කරුවෙක් ඉන්නවා. අපේ මැදහත් කරු වේදනාව දුක හඳුනන දෙවියන් වහන්සේ. වේදනාව හඳුනන දෙවියන් වහන්සේ. ඒ නිසා අද උදෑසන ඔබ යම් දොස් තැබීම් වල සිටින්න පුළුවන්. ඔබගේ ජීවිතේ සිත් වේදනාවල් එක්ක ඔබ සිටින්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ අභියසට ඔබට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රෝග පීඩා නිසා ඔබ දුක් විඳිනවා ඇති. ඔබට සමහරට හිතෙනවා ඇති මගේ මේ වරද නිසා මම මේ ලෙඩේ රෝගය සමග මම දුක් විඳිනවා. මම මේ පීඩාව විඳින්නේ මගේ ශරීරය තුල තිබෙන මේ පීඩාව මම විඳින්නේ මගේ පාපය නිසා. නමුත් අද දවසේ ඔබ පාපය කියලා ඒක අල්ලගෙන ඉන්නවට වඩා ඔබ අද දවසේ ඔබගේ පාපය උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරලා ඔබට පුළුවන් ජීවිතය අලුත් වෙන්න. ඔබේ ජීවිතේ ආශිර්වාද වැහිලා නම් අද දවසේ ඔබට පුළුවන් නැවත ඔබේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේට ඔබ බාර වෙලා උන්වහන්සේට කියන ස්වාමීනි මෙන්න මගේ ජීවිතේ. ඔබ වහන්සේ මාව නිදහස් කරන්න. පුත්‍රයාණන් වහන්සේ ආවේ ඔබව නිදහස් කරන්න. 100% ආත්මිකව නිදහස් කරන උන්වහන්සේ. 100% ඔබේ ශාප අයින් කරන උන්වහන්සේ. 100% ඔබේ ජීවිතේ අන්ධකාරයේ බැඳුම් ඉවත් කරන උන්වහන්සේ. ඒ නිසා අද දවසේ උන්වහන්සේ අප මැද්දේ සිටිනවා. ආමේන්. ඒ නිසා අද උදෑසන ඔබේ ජීවිත නිදහස් කරනවා උන්වහන්සේ. හාලෙලූයා. අපි මොහොතක් ස්වාමින් වහන්සේගේ අතට අපි දැන් බාර වෙන්න යනවා. මේ හැම වචනකින් දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. අපි මේ කරුණු හතර ඔබගේ හදවතේ තබා ගන්න. ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරයි. ඔබට නිදහස් ජීවිතයක්. ඒ වගේම ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතේ මේ සියල්ලෙන් ඔබට ආත්මික ආශිර්වාද වලින් ඔබට උන්වහන්සේ